එහෙනම් දරුවනේ අපි දැන් කතා කරමින් ඉන්නේ ඵලදායී ලෙස පොහොර භාවිතා කිරීම ගැනයි. ඒතර මේ යටතේ අපි මෙම පාඩම යටතේ මේ වෙනකොට හඳුනාගත්තා. මොකක්ද මේ ඵලදායී විදිහට පොහොර භාවිතා කරනවා කියන්නේ? ඒ යටතේ විශේෂයෙන්ම අපිට හමු වුණ දෙයක් තමයි මේ භෝගයක පොහොර භාවිත කාර්යක්ෂමතාව කියන අගය වැඩි කළ යුතු බව ආරම්භයේ කියුණා. ඵලදායී ලෙස පොහොර භාවිතා කරනවා අපි භෝගයට අවශ්‍ය විදිහට විතරක් භෝගී අවශ්‍යතාවයට විතරක් පොහොර භාවිතා කරන එක. මේ යටතේ වෙන්න පුළුවන් වැරැද්දක් ගැන මම සාකච්ඡා කළා. මේ පොහොර සහනාධාර ලැබුණා. පොහොරවල මිල අඩු වුණා. මේ නිසා වෙළඳපොලේ පැවති මේ තත්ත්වය යටතේ පොහොර සුලභතාව වැඩි වෙලා ගොවීන් කරපු වැඩක් තිබුණා. මොකක්ද? අවශ්‍ය නැති විදිහට වගාවට වැඩිපුර පොහොර යොදාගත්තා. මේකට අපි කිව්වා අනිසි පොහොර භාවිතය. අනිසි පොහොර භාවිතය කියලා කිව්වේ අපි අර කලින් කිව්ව විදිහට 4R ක්‍රමයට නැත්නම් R අකුරු 4ක් තිබුණා. ඒකට පටහැනිව පොහොර යොදා ගැනීම. මේ වගේ නැති වෙන්න පුළුවන් අහිතකර තත්ත්වයන් ගැන අපි කතා කළා. ඒ වගේම අපි කිව්වා වගාවට පොහොර යොදන්නේ කොහොමද කියලා. වගාවට පොහොර යෙදීමේ ක්‍රම පිළිබඳව අපි පොඩ්ඩක් මතක් කරගත්තා. පොහොර විසිරවන්න හේවත් වපුරවන්න පුළුවන් වුණා. මේ පළවෙනි ක්‍රමය. දෙවෙනි එක තමයි අපි කිව්වා පසට යොදන එක. නැත්නම් පසට යෙදීම අපි කළා කාණු කපලා දැම්මා. එහෙම නැත්නම් ලයින් එකක් වශයෙන් දැම්මා. ලයින් ඇප්ලිකේෂන් කියලා. එහෙම නැත්නම් ස්ට්‍රැප් ඇප්ලිකේෂන් එකවත් පටියක් විදිහට දැම්මා. එහෙම නැත්නම් තැන් වල පොහොර වලලෑවා. එහෙම නැත්නම් අර්ධ කවාකාරව දැම්මා. සම්පූර්ණ කවාකාරව දැම්මා. තුන්වෙනි පොහොර යෙදීමේ ක්‍රමයකට ආවා. ඒ යටතේ අපි කිව්වා වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය දැලේ දිය කරලා ඒක පත්‍ර මතට හිනවා. ෆෝලිය ඇප්ලිකේෂන් එකවත් ඍජු පොහොර යෙදීම එකවත් පත්‍ර මතට යෙදීම කිව්වා. ඊටාම කාර්යක්ෂමව පොහොර යෙදීමේ ක්‍රමය නම් ඉතින් මේක තමා කිව්වා. අවසාන වශයෙන් කතා කළා හතරවෙනි පොහොර යෙදීමේ ක්‍රමයක් ගැන. ඒ යටතේ අපි කිව්වා පොහොර ජල සම්පාදනය කරන ජලයත් සමග ජල සම්පාදන පද්ධති වලට මිශ්‍ර කරලා දාන ක්‍රමයක් ගැන. හැබැයි මේක පැහැදිලිව යොදා ගන්න පුළුවන් වුණේ අපට ඩ්‍රිප් හේවත් බිඳු හා ස්ප්‍රින්ක්ලර් හේවත් විසුරුම් ජල සම්පාදන ක්‍රම පද්ධතිත් එක්ක තමයි. ඉතින් මේ ටික අපි කතා කළා. ඊට අමතරව අපි කතා මේ විදිහට වැරදියට අනිසි විදිහට පොහොර භාවිතා කරපුවාම වෙන්න පුළුවන් ගැටලු සුපෝෂණ තත්ත්වය ඇති වෙනවද? මානව ප්‍රශ්න ඇති වෙනවද? පානීය ජලය සම්බන්ධ ගැටලු ඇති වෙනවද? රෝග පලිබෝධ හානි ඉහළ යනවද? වියදම වැඩි වෙනවද? වල්පැල හානිය ඉහළ යනවද? පස සික් සොයිල් තත්ත්වයටපත් වෙනවද? පස නිසරු වෙනවද? නිෂ්පාදන වියදම අධික වෙනවද? ආදී වශයෙන් මේකේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් ගැන අපි කතා කළා. ඉතින් ඒ වගේම අපි කිව්වා මේ සමතුලිත පොහොර භාවිතය හෙවත් තුලිත පොහොර භාවිතය තමයි අද වැදගත් වෙන්නේ. තුලිත පොහොර භාවිතය කියලා කියන්නේ යම් භෝගයකට තමන්ගේ ජීවිත කාලය තුළ අවශ්‍ය වන පෝෂක ප්‍රමාණය දන්නවනම් පසේ ස්වභාවිකව තියෙන ප්‍රමාණය දන්නවනම් මේ දෙක අතර පවතින ગેප් එක හෙවත් පරතරය හොයාගෙන ඒක පියවීමේ ක්‍රමවේදයක්. අවශ්‍ය ප්‍රමාණයයි තියෙන ප්‍රමාණය අතර පරතරය තමයි අපි මේ මගින් පියවන්න උත්සාහ කරන්නේ. මේ පියවීමේදී හැබැයි අර පොහොර භාවිතා වෙන කාර්යක්ෂමතාව කියලා අගයක් ගැන කියවුණා. යෙදූ පොහොර කෙතරම් ඵලදායීව භාවිතා වෙනවද කියන එක ගැන මෙන්න මේක අපි හරියට හොයාගන්න ඕන. දැන් මම කතා කරන්න යන්නේ අන්න ඒ ගැනයි. මේකට අපි කියනවා පොහොර භාවිත කාර්යක්ෂමතාව. එහෙම නැත්නම් fertilizer use efficiency. එහෙම නැත්නම් මේකට සමහර ඔය S අකුරක් දාලා පෙන්වන්නේ බොහෝ දුරට මේක වගේ දෙයක් තමයි. අපි අර කලින් S අකුරක් දාලා ගණන් හැදුවා මතක ඇති ඔබට. ඔබට මතක ඇති අපි මේ වගේ සමීකරණයක් යෝජනා කළා. යම් වගාවකට යෙදිය යුතු පොහොර ප්‍රමාණය යම් වගාවකට යෙදිය යුතු පොහොර ප්‍රමාණය සමාන වුණා. ඔබට මතක ඇති P ඍණ Q වාරයක් 100 බෙදීම S කියලා සමීකරණයක් අපි ඔබට යෝජනා කළා. P කියන්නේ භෝගයේ ජීවිත කාලය තුල අවශ්‍ය වන පෝෂක ප්‍රමාණය කිව්වා. Q කියන්නේ පසේ ස්වභාවිකව පවතින ප්‍රමාණය කිව්වා. එතකොටම 100 බෙදීම S හෙවත් S ප්‍රතිශතයක් වශයෙන් දැක්වුවොත් ඒකට අපිට කියන්න පුළුවන් යම් දුරකට පොහොර භාවිත කාර්යක්ෂමතාව කියලා. ඒකෙන් කියන්නේ යෙදූ පොහොර කෙතරම් ඵලදායීව භෝගය විසින් පාවිච්චි කරනවද කියන එකයි. හැබැයි මේ කලින් සමීකරණයට ගත්තේ මේක උඩ යට මාරු කරලායි. හරිද? එහෙනම් දැන් බලමු දැන් මොකද්ද මේ අපි කතා කරන්න යන්නේ කියලා. මේකට අපි කියනවා fertilizer use efficiency හෙවත්
පොහොර භාවිත කාර්යක්ෂමතාව කියලා. යම් භෝගයකට යෙදූ පොහොර ප්‍රමාණයෙන් සත්‍ය වශයෙන් ඇත්තටම භෝගයේ ඵලදායී ලෙස භාවිත කළ හැකි ප්‍රමාණය අපි 100ට ගාණක් හෙවත් ප්‍රතිශතයක් ලෙස දක්වනවා. මෙන්න මේකට අපි කියනවා පොහොර භාවිත කාර්යක්ෂමතාව කියලා. ඉතින් මේක ඊටාම සරල ගණනය කිරීමක් මේ සඳහා අපට ඊටාම සරල ගණනය කිරීමක් ඕනනම් යෝජනා කරන්න පුළුවන්. මේ සඳහා අපට ඊටාම සරල ගණනය කිරීමක් අවශ්‍ය නම් යෝජනා කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකෝ. එක්තරා භෝගයක් තියෙනවා. ඒ භෝගයට අපි යොදනවා යෙදූ නයිට්‍රජන් ප්‍රමාණය අපි හිතනවා කිලෝග්‍රෑම් 150යි. භෝගය විසින් ඵලදායීව භාවිතා කළ ප්‍රමාණය අනිත් ටික අපතේ ගිහිල්ලා තියෙනවා. භෝගය විසින් ඵලදායීව භාවිත කළ ප්‍රමාණය අපි හිතමු නිකන් කිලෝග්‍රෑම් 75යි කියලා. එහෙනම් අපෙන් අහනවා මේකේ පොහොර භාවිත කාර්යක්ෂමතාව කොච්චරද කියලා. අපිට කියත හැකි ඒ අනුව මෙයාගේ පොහොර භාවිත කාර්යක්ෂමතාව සමානයි යෙදූ පොහොර ප්‍රමාණය කොච්චරද ළමයෝ? වගාවට යෙදූ පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 150යි. මේ 150න් කියන විදිහට භෝගය විසින් ඵලදායීව භාවිතා කරපු ප්‍රමාණය 75යි. අනික් 75ට මොකද වුනේ? ඒක වාෂ්පීකරණය මගින්, ගැඹුරු කාන්දුව මගින්, අපදාහවේ මගින්, වල්පැල මගින් උරා ගැනීම, කලිල වලට ස්ථිරව සවීවෙන් අපත යන්න පුළුවන්. එහෙනම් මේක 100න් වැඩි කරන්න ඕන. ප්‍රතිශතයක් බවට පත් කරන්න. ළමයි කිලෝග්‍රෑම් වලට කිලෝග්‍රෑම් කැපෙනවා. එතකොට 75 වරක් 1 75යි, 75 වරක් 2 150යි, දෙවරක් 1යි, දෙවරක් 50යි. එහෙනම් පොහොර භාවිත කාර්යක්ෂමතාව 50ක් වෙනවා. මේකෙන් කියන්නේ මේකයි. මේ වගේ භෝගයකට අපි පොහොර යෙදීමක් කරවුවොත් ඒ යොදන පොහොර වලින් 50%ක්ම ඔය මම කිව්ව ගැඹුරු කාන්දුව, අපදාහය, පාංශු කාදනය, කලිල වලට තිරවීම, වාෂ්පීකරණය වැනි ක්‍රියාවලින් හානි වෙනවා. ඵලදායී ආකාරයට භෝගයට යොදාගත හැකි විදිහට පසේ රැඳෙන්නේ 50ක් විතරයි. එවනම් පොහොර භාවිත කාර්යක්ෂමතාව 50ක් වෙනවා. එතකොට අපි කිව්වා මෙම විවිධ ඍජු පොහොර වර්ගවල මේ පොහොර භාවිත කාර්යක්ෂමතාව නැත්නම් FUE අගය විවිධ වෙනවා. නයිට්‍රජන් අඩංගු පොහොරවල මේක 40ත් 70ත් අතර වෙනවා. විශේෂ ලක්ෂණයක් තියෙනවා. ෆොස්ෆරස් වල පොහොර භාවිත කාර්යක්ෂමතාව සාපේක්ෂව අඩුයි. 5ක් තරම් අඩු වෙනවා. පොටෑසියම් වල නම් ටිකක් මේක වැඩි වෙනවා. අපි දැනගන්න ඕන මොකක්ද වර්තමානයේදී මේ පොහොර භාවිත කාර්යක්ෂමතාවේ පවතින වැදගත්කම කියලා. ඇයි අපි මේ පොහොර භාවිත කාර්යක්ෂමතාවක් පිළිබඳව කතා කරන්නේ? මීට අනුරූපීව පොහොර යොදා ගත්තාම තමයි අපිට වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔබට මතකද දරුවනේ අපි මේ ශාක පෝෂණීය ඒකකයේ මුලම හරියේ මෙන්න මෙබඳු ප්‍රස්තාරයක් ඔබට ඉදිරිපත් කළා. X අක්ෂයට වගාවට යොදන පොහොර ප්‍රමාණය ගැන කතා කළා. Y අක්ෂයට භෝග නිෂ්පාදනය, භෝග වර්ධනය හෝ භෝග අස්වැන්න ගන්න පුළුවන්. අපට ලැබුණේ මෙන්න මේ වගේ හැඩයක ප්‍රස්තාරයක්. එක, දෙක, තුන, හතර, පහ, හය වශයෙන් කලාප 6ක් ලැබුණා. යොදන පොහොර ප්‍රමාණය හා භෝගයක වර්ධනය අතර තියෙන සම්බන්ධය කියලා ගන්න පුළුවන්. මේ අනුව අපි කිව්වා යම් භෝගයකට නිර්දේශිත පොහොර ප්‍රමාණය හෙවත් පොහොර නිර්දේශය කියන්නේ මෙන්න මේ අංක 4 කලාපය කියලා. නිර්දේශිත ආකාරයෙන් සෝයන අංක 3 කලාපය කියලා. පොහොර යොදනවා කියලා කියන්නේ මේක තමයි. එතකොට අපිට ඇත්තටම ගත්තොත් උපරිම
අපි ඇත්තටම ගත්තොත් උපරිම පොහොර භාවිත කාර්යක්ෂමතාවක් තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. උපරිම පොහොර භාවිත කාර්යක්ෂමතාවක් තියෙන්නේ මේ අංක 3 අවස්ථාවේ. ඊට කලිනුයි ඊට පස්සේ මේ කාර්යක්ෂමතාව සාපේක්ෂව අඩු වෙනවා. එතකොට මේ අනුව අපිට එක දෙයක් කියන්න පුළුවන් මේකේ වැදගත්කමක් තියෙනවා පොහොර භාවිත කාර්යක්ෂමතාවේදී මේ කාර්යක්ෂමතාව දිහා බලලා ඒක රඳවාගෙන පොහොර යෙදුවොත් තමයි අර උපරිම පෝෂක භාවිතා වෙලා අපට වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපට මේ මගින් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙනවා මේ කාර්යක්ෂමතාවට අනුව වැඩ කළොත්. දෙවෙනි එක තමයි දැන් මේක නම් ඇත්තටම ප්‍රායෝගික ගැටලුවක් වෙලා තිනවා. වර්තමානයේ පොහොර මිල ඉතා අධිකයි. මිල ගණන් කියන්න බැරි තරම් අධිකයි. ඒ නිසා වැඩි පිරිමැසීමක් හා ආදායමක් ලබා ගැනීමට විශේෂයෙන්ම මේ වාගේ අවස්ථාවක අපේ මිල මට්ටම් වල ඉහළ යාම නිසා අනිවාර්යෙන් මේ කාර්යක්ෂමතාව සලකා බලලා ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අනික තමයි දැන් මේ දැනට නම් తాවකාලිකව මේක ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඇති. නමුත් පොහොර සහනාධාරයේ ක්‍රියාත්මක වෙනකොට ඒ යටතේ ලැබෙන ජාතික ධනය මගින් ජනතාව විසින් ඍජු හා වක්‍රබදු හරහා ගෙවූ මුදල් තමයි පොහොර සහනාධාරයට රජය වැය කරන්නේ. ඒතර ඒ වාගේ කැපකිරීමක් කරලා ලැබෙන සහනාධාර පොහොර මේ විදිහට වග විභාගයකින් තොරව පසට යොදලා විනාශ කිරීම එක පැත්තකින් පරිසර හානියක් වෙනවා වගේම විශාල ජාතික අපරාධයක් වෙනවා. ඒ නිසා මේ Tamanට ලැබෙන මේ සම්පත මේ පොහොර උපරිම කාර්යක්ෂමව භාවිතා කරන එක වැදගත් වෙනවා මේ පොහොර භාවිත කාර්යක්ෂමතාවට අනුව කටයුතු කරලා. අනික තමයි මෙහිම නිකරුණේ අපතේ යන පොහොර නිකම්ම අපතේ යන්නේ නැහැ. මම කිව්වා මේවා ජලාශය වලට ගිහිල්ලා ජලාශය වල සුපෝෂණ තත්ත්වය ඇති කරනවා. ඒක විශාල පාරිසරික ගැටලුවක්. ඒ නිසා ගානට පොහොර දානවා නම් කාර්යක්ෂමතාවමත් සලකා බලලා පොහොර දානවා නම් මේ වගේ හානි වීම වළක්වා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕන ඊළඟට මොන වගේ සාධකද මේ පොහොර භාවිත කාර්යක්ෂමතාව කෙරෙහි බලපාන්නේ කියලා. පොහොර භාවිත කාර්යක්ෂමතාව කෙරෙහි බලපාන සාධක. ඒකෙල්ලමයි පළවෙනි සාධකය තමයි මේ භෝගයේ මූල මණ්ඩලයේ ආශ්‍රිත සාධක. දැනගන්න භෝගයක මූල මණ්ඩලයේ ආකාර දෙකකින් තියෙන්න පුළුවන්. මේ වගේ මූල මණ්ඩලයක් තියෙන්නත් පුළුවන්. අනික් අතට හොඳින් පැතිරී වැඩුණු විශාල මූල මණ්ඩලයක් තියෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ මූල මණ්ඩලයක් තමයි වඩා වැදගත් වෙන්නේ. මේ වගේ පටු මූල මණ්ඩලයකට වඩා හොඳින් පැතිරී වැඩුණු මූල මණ්ඩලයක් තමයි අපට මේ කාර්යක්ෂමතාවයේදී වැදගත් වෙන්නේ. අනික තමයි භෝගීය වර්ධන අවධිය. අපි ගත්තොත් එහෙම භෝගයක වර්ධන අවධිය. ඒ කියන්නේ කාලය සමග භෝගයක් වර්ධනය වන අවධිය අපට පුළුවන් ප්‍රස්තාරිකව නිරූපණය කරන්න. අපි x අක්ෂයට කාලය දාලා නැත්තම් භෝගී වර්ධක අවධිය දාලා y අක්ෂයට ඒ භෝගයේ පොහොර භාවිත කාර්යක්ෂමතාව. ඒක අපි s කියලාත් කියනවානේ. දාලා ප්‍රස්ථාරයක් යනද අපි දන්නවා භෝගයක වර්ධක අවධිය තියෙනවා. ලපටි හේවත් පැල අවධියක්. එහෙම නැත්නම් වර්ධක හේවත් වැඩෙන අවධියක්. ඊළඟට තම වර්ගයා බෝ කරන හේවත් ප්‍රජනක අවධියක්. ඒ වගේම පරිණත හේවත් පැසීමේ අවධියක්. අපි මේ එක එක අවධි ප්‍රධාන වශයෙන් ලපටි හේවත් කුඩා බීජ හෝ බීජ පැල අවස්ථාව, වර්ධනය වන අවස්ථාව, ප්‍රජනනය වන අවස්ථාව, තම වර්ගයා බෝ කරන හේවත් ප්‍රජනනය වන අවස්ථාව, අස්තුණු නැත්නම් භෝගයේ පරිණත වන අවස්ථාව. මේ එක් එක් අවස්ථාවක නැත්නම් මේ අවස්ථාවන් වලට අනුරූපව භෝගයක පොහොර භාවිත කාර්යක්ෂමතාව ගත්තොත් අපිට මේ වගේ තත්ත්වයක් දල වශයෙන් දැක් ගන්න පුළුවන්. මේක උපරිම අගයක පවතින්නේ භෝගී වර්ධක අවධිය. වර්ධක කියලා කියන්නේ අප්‍රත්‍යාවර්තී ලෙස වියලි ස්කන්ධය ඉහළ යන අවධිය. මේදී භෝගයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා
උපරිම කාර්යක්ෂමතාවයකින් තමන්ට ලැබෙන පෝෂක භාවිතා කරනවා. අනික ශාකයේ පවතින කායික හා රූපීය ලක්ෂණ. ශාකයේ මුල් ඉතා සක්‍රිය වෙනවා. අවශෝෂණ ධාරිතාව අධිකයි. ශාකයේ පරිවහන ධාරිතාව අධිකයි. ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ධාරිතාව අධිකයි. ශ්වසන ධාරිතාව අධිකයි. මේ සේරම දේවල් යෙදූ පෝෂක වඩා කාර්යක්ෂම වූ ශාකයේ තුල වීමට හේතු වෙනවා. ඒ නිසා ශාකයක සමස්තයක් විදිහට උපරිම පොහොර භාවිත කාර්යක්ෂමතාවක් තියෙන්නේ එයාගේ වර්ධක වර්ධන අවදී බව දැනගන්න. vegetative growth stage එකේ තමයි උපරිම පොහොර භාවිත කාර්යක්ෂමතාවක් තියෙන්නේ. ඊළඟ සාධකයේ පාංශු ජල තත්වය, පසේ තියෙන ජල මට්ටම. එතකොට පොහොර භාවිත කාර්යක්ෂමතාව උපරිම අගයකින් තියෙන්නේ කිසියම් පසක් ශ්‍රේෂ්ඨ ධාරිතා අවස්ථාවේ තියෙනකොටයි. මේක තමයි යම් පසක තිබිය හැකි ප්‍රශස්තම තෙතමන අගය. පසක් මෙන්න මේ අවස්ථාවේ ඉන්නවා නම් තමයි එහි පොහොර භාවිත කාර්යක්ෂමතාව උපරිම අගයක් පෙන්눔 කරන්නේ. ඊළඟට කාලගුණය හා යොදන වාර ගණන. පොහොර භාවිත කාර්යක්ෂමතාව කෙරෙහි බලපාන ඊළඟ සාධකය තමයි පරිසරයේ පවතින කාලගුණය. මේ අර්ථයේ විශේෂයෙන් අපට වැදගත් වෙනවා වර්ෂාපතනේ. මීට අමතරව යම් දුරකට වැදගත් වෙනවා උෂ්ණත්වය. මොකද පොහොර වාෂ්පීකරණයට උෂ්ණත්වයේ බලපානවා. එතකොට කාලගුණය හා යොදන වාර ගණන මෙතෙන්දී අපි වග බලා ගන්න ඕන අධික වර්ෂා කාල මග හැරලා පොහොර යොදන්න. ඒ වගේම අනික් අතට තනියම නැත්තම් નિયમિત පොහොර ප්‍රමාණය එක සැරේම දාන්න නැතුව ඒක කොටස් වලට කඩලා දානවා නම් වඩා හොඳයි. යම් භෝගයකට නිර්දිෂ්ඨ පොහොර ප්‍රමාණය එක්වර නොයොදා එය කොටස් වශයෙන් යෙදීමට අපි නමක් කියනවා. මේකට අපි කියනවා ස්ප්ලිට් ඇප්ලිකේෂන් කියලා. යම් භෝගයකට නිර්දිෂ්ඨ පොහොර ප්‍රමාණය එක්වර නොයොදා එය කොටස් වශයෙන් නැත්නම් කොටස් වලට බෙදාගෙන යෙදීමට කියනවා ස්ප්ලිට් ඇප්ලිකේෂන් කියලා. ඒකත් හොඳ උපක්‍රමයක්. ඊළඟට පොහොර යොදන ක්‍රමයේ බලපානවා මේකේ කාර්යක්ෂමතාවට. එතෙන්දී අපි වග බලා ගන්න ඕන වගාවකට පොහොර යෙදීමට නිර්දේශ කරලා තියෙන ක්‍රමයට යොදන්න. ඔබට මතක ඇති වගාවකට පොහොර යෙදීමේ ක්‍රම කීපයක් ගැන අපි කතා කළා. වැපිරීම, එහෙම නැත්නම් තැන්පත් කිරීම, එහෙම නැත්නම් ඩිරෙක්ට් ඇප්ලිකේෂන් හෙවත් ඍජු එකෙල්ලේ හෙවත් ඍජුව පොහොර යෙදීම, එහෙම නැත්නම් ජල සම්පාදන පද්ධති හෙවත් ජල සම්පාදන ක්‍රමවලට ඒ සපයන ජලයත් එක්ක පොහොර යොදන එක උදාහරණ බින්දු නැත්නම් විසුරු. ඉතින් මේකෙන් ක්‍රමය මොකක්ද භෝගයට කියන එක තමන් තීරණය කරලා ඒ නිවැරදි ක්‍රමයට තමයි පොහොර යෙදීම කළ යුත්තේ. ඊළඟට යොදන පොහොර ප්‍රමාණය. දැනගන්න යොදන පොහොර ප්‍රමාණය කියන්නේ ඇත්තටම කිව්වොත් නිර්දිෂ්ඨ ප්‍රමාණය වෙනවා. ඒක අඩු වැඩි කරන්න එපා. වගාවට යෙදීමට කියලා නියම කරලා තියෙන පොහොර ප්‍රමාණය යෙදීම ඉතා වැදගත් වෙනවා. ඒක බලපානවා මේ කාර්යක්ෂමතාවයට. ඊළඟට යොදන පොහොර වර්ගය. සමහර භෝග වර්ගයන්ට සමහර පොහොර වර්ග දාපුවාම කාර්යක්ෂමතාව අඩු වෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් දුම්කොළ, තක්කාලි, අර්තාපල් වැනි භෝග පොදුවේ මේ භෝග අයත් වෙන්නේ ළමයෝ ෆැමිලි සොලනේසියේ වලට. නැත්තම් සොලනේසියේ කුලයට. මෙන්න මේවාට පොටෑසියම් ලබා දෙන්න අපි යොදාගන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් පොටෑසියම් ක්ලෝරයිඩ් නෙවෙයි. හේතුව මෙහි පවතින ක්ලෝරීන් මගින් මේ ක්ලෝරීන් පැවතීම නිසා ඒක ශාකවලට අහිතකරව බලපාලා පොහොර භාවිත කාර්යක්ෂමතාව අඩු කරනවා. ඒ නිසා අපි යොදාගන්නේ මියුරේට් ඔෆ් පොටෑෂ් නෙමේ K2SO4 හෙවත් සල්ෆේට් ඔෆ් පොටෑෂ් වෙනවා. අපි කිව්වා පොහොර භාවිත කාර්යක්ෂමතාව කියන්නේ
යම් භෝගයකට යෙදූ පොහොරෙන් කෙතරම් ප්‍රමාණයක් භෝගයේ විසින් ඵලදායීව භාවිතා කළාද කියන එකයි. එතකොට අපි ඒක සඳහා ඔබට සමීකරණයක් යෝජනා කළා. පොහොර භාවිත කාර්යක්ෂමතාව සමාන වුණා. යම් වගාවකට පොහොර ලෙස සැපයූ පෝෂක ප්‍රමාණයට සාපේක්ෂව භෝගයේ විසින් උපයෝගී කරපු නැත්නම් ඵලදායීව භාවිතා කරපු ප්‍රමාණය මේක දක්වන්නේ අපි 100ට ගාණක් හෙවත් ප්‍රතිශතයක් විදිහට කිව්වා. අපි ඒ අනුව කතා කළා පොහොර භාවිත කාර්යක්ෂමතාව කෙරෙහි බලපාන සාධක ලයිස්තුවක් ඔබට පේනවා ඇති. පොහොර භාවිත කාර්යක්ෂමතාවට අනුරූපව පොහොර යොදන්නකෝ ඒ වැදගත්කම් ගැන කතා කළා. ඊළඟට විශේෂයෙන් කතා කළා මේකේ කාර්යක්ෂමතාවට බලපාන සාධක මොනවද කියන එක ගැන. අපි කතා කළා පොහොර භාවිත කාර්යක්ෂමතාව කෙරෙහි බලපාන සාධක. පළවෙනි එක භෝගී මූල මණ්ඩලයේ ආශ්‍රිත කරුණු, භෝගී වර්ධක අවධිය, පසේ ජල තත්ත්වය, කාල ගුණය හා යොදන වාර ගණන, පොහොර යෙදීමේ ක්‍රමය, යොදන පොහොර ප්‍රමාණය, යොදන පොහොර වර්ගය. මෙන්න ඒ වගේම භෝග මාදිලිය. දැනගන්න අතීතයේ වගා කළ පැරණි හිවත් සාම්ප්‍රදායික භෝගවලට සාපේක්ෂව වර්තමානයේ වගා කරන භෝගවල මේ පොහොර භාවිත කාර්යක්ෂමතාව වඩා වැඩි වෙලා තියෙනවා. ශාක අභිජනනයේ මගින් නිපද වූ පොහොරවල නැත්නම් ප්‍රභේදවල මේක වැඩි වෙනවා. ඊළඟ සාධකයේ වගාවට කරන සාත්තු ක්‍රියා. භෝග වගා කරනවට අමතරව වගාවට උසස් ලෙස සාත්තු ක්‍රියා කළොත් මේ අගය අපට ඉහළ යවා ගන්න පුළුවන්. ඒ වගේම වෙනත් පාංශු සාධක පසේ පවතින අනෙකුත් තත්වයන් බලපානවා. පසේ වයනේ ව්‍යුහය යනි භෞතික ලක්ෂණ, ඒ කියන්නේ පෝෂක රැඳීමට හා සුලභතාවට බලපාන භෞතික ලක්ෂණ මේ පොහොර භාවිත කාර්යක්ෂමතාව කෙරෙහි හිතකරව බලපානවා. ඊළඟට කතා කරන්නට යන්නේ පොහොර භාවිත කාර්යක්ෂමතාව ඉහළ දැමීමේ උපක්‍රම. නිතරම අහන රචනා ප්‍රශ්නයක් තමයි යම් භෝගයක පොහොර භාවිත කාර්යක්ෂමතාව ඉහළ දැමීමට යෙදිය හැකි උපක්‍රම විස්තර කරන්න. ඒකෙන් පළවෙනි උපක්‍රමය තමයි මේ නිර්දේශිත පොහොර ප්‍රමාණය එක සැරේ දාන්න නැතුව කොටස් වලට බෙදලා සැරින් සැරේ දාන්න. මෙන්න මේකට අපි කියනවා ස්ප්ලිට් ඇප්ලිකේෂන් හෙවත් මේකට අපි කියනවා ස්ප්ලිට් ඇප්ලිකේෂන් හෙවත් ස්ප්ලිට් ඩෝසේජ් කියලා. නිර්දේශිත පොහොර ප්‍රමාණය එක්වර නොයොදා කොටස් වශයෙන් යෙදී. මේකට අපි කියනවා ස්ප්ලිට් ඇප්ලිකේෂන් කියලා. එතකොට දැන් පොහොර ගොඩක් එක සැරේ දැම්මොත් ටිකක් උරාගෙන අනිත් ටික සියරම අපතේ යනවා. නමුත් මේ ක්‍රමයට දාද්දී ටික ටික දාන හින්දා ක්‍රමානුකූලව ශාකයට උරා ගන්න අවස්ථාවක් ලැබෙනවා. දෙවෙනි එක තමයි උණුසුම් කාලගුණ තත්ත්වයටදී පොහොර දානකොට පසේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා ඒක වාෂ්පීකරණය වෙන්න පුළුවන්. ඒක වළක්වන්න අපි මොකද කරන්නේ? විශේෂයෙන්ම මේ නයිට්‍රජන් පොහොර පස මතු පිටට දාන්න නැතුව පසට යට කරන්නේ. ඒකට හේතුව මේ නයිට්‍රජන් පොහොර තියෙන ගැටලුවක් තමයි පොහොරේ පවතින ඇමෝනියා වාෂ්පීකරණය මගින් අපතේ යනවා. එහෙනම් ඇයි මේ පස් වලින් වහන්නේ? නැත්නම් පසට මිශ්‍ර කරන්නේ? ඇමෝනියා වාෂ්පීකරණය වැළකීමටයි. ඒ වගේම විශේෂයෙන්ම කුඹුරු පස් වලට පෝෂක සපයනකොට එම පසේ නිර්වායු තත්ත්වයටදී පෝෂක ඔක්සිහරණය වෙන එක වළක්වන්න නයිට්‍රේට් ආකාරයෙන් නෙවෙයි ඇමෝනියම් ආකාරයෙන් තමයි සපයන්නේ. විශේෂයෙන් මේක වළංගු වෙන්නේ නයිට්‍රජන් පෝෂණය සඳහා. ඒ කියන්නේ මේකයි ළමයි. දැන් අපට පුළුවන් කුඹුරු පසක් ගැන කතා කරද්දී මේ තියෙන්නේ පොළොව මට්ටම නම් කුඹුරු පසක. මේක උඩින් ජලයෙන් සංතෘප්ත වෙලා ජල මට්ටමක් තියෙනවා. කුඹුරු පසක් ජලයෙන් සංතෘප්තයි. හැබැයි මේ විදිහට මේ තියෙන වායු ගෝලයේ මේ තියෙන කුඹුරු පසක් ජලයෙන් සංතෘප්ත වෙලා වැඩිපුර ජලය
පොළොව මත හේවත් පස මත පවතින තත්ත්වය මේකට අපිට කියන්න පුළුවන් පස මත පවතින ජල ස්තරය කියලා. එතකොට කුඹුරු පස ජලයෙන් සංතෘප්ත වෙලා තියෙන්නේ. ඒ නිසා කුඹුරු පසේ වාතය නැහැ. කුඹුරු පස පවතින නිර්වායු තත්ත්වය යටතේ. එහෙම නැත්නම් ඔක්සිකාරක තත්ත්වය යටතේ. මේ පස ඔක්සිජන් වලට අධික ඉල්ලුමක් පෙන්눔 කරනවා. අපි අර කලින් කිව්ව විදිහට යම් වගාවකට නයිට්‍රජන් පෝෂකය ලබා දිය හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි නයිට්‍රේට් ආකාරය. අනික තමයි ඇමෝනියම් ආකාරය. දැන් නයිට්‍රේට් ආකාරයෙන් පසට නයිට්‍රජන් පෝෂකය ලබා දුන්නාම මොකද වෙන්නේ? කුඹුරු පස පවතින නිර්වායු තත්ත්වයට තේ නිසා අපි පසට නයිට්‍රේට් ලබා දුන්නොත් මේ නයිට්‍රේට් කුඹුරු පසේ තියෙන නිර්වායු තත්ත්වයට තේ මේකේ තියෙන ඔක්සිජන් ටික උදුර ගන්නවා පාංශු ජීවීන් විසින්. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේකේ තියෙන ඔක්සිජන් උදුර ගන්නවත් එක්කම මෙයා බිඳ වැටිලා නයිට්‍රී හරණය මගින් අණුක නයිට්‍රජන් ඉවත් වෙනවා. අය ඔක්සිජන් හිඟයි. ඒ නිසා කිසිම අවස්ථාවක අපි කුඹුරු පස් වලට නයිට්‍රජන් පොහොර නැත්නම් නයිට්‍රජන් පෝෂකය කිසිම අවස්ථාවක කුඹුරු පස් වලට නයිට්‍රජන් පෝෂකය නයිට්‍රේට් ආකාරයෙන් නොයදිය යුතුයි. යොදන්න හොඳ නැහැ. ඒ වෙනුවට යොදන්න ඕන කවුරු විදිහටද? එහෙනම් යොදන්න ඕනේ වෙනුවට ඇමෝනියම් ආකාරයෙන්. මේ වෙනුවට යොදන්න ඕනේ ඇමෝනියම් ආකාරයෙන්. නැත්නම් ඇමෝනියා ආකාරයෙන්. එතකොට ගොඩාක් වෙලාවට එයා වියෝජනය වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. හැබැයි ඇමෝනියම් ආකාරයට යෙදුවත් ඒක පස මතු පිටට දාන්න හොඳ නැහැ මේ විදිහට. පසට ගැඹුරට මිශ්‍ර කරන්න ඕන. පස මතු පිටට දාපුවම වෙන්න පුළුවන් ගැටලුවක් තියෙනවා. වායුගෝලයේ පවතින ඔක්සිජන් වායුගෝලයේ 21ක් ඔක්සිජන් තියෙනවා. යම් දුරකට මොකද වෙන්නේ? මේ ජලයේ දිය වෙලා එමගින් කුඹුරු පසක උඩ හදනවා ඉතා තුනි ඔක්සිකාරක ස්තරයක්. කුඹුරු පසක් නිර්වායු තත්ත්වයට තියෙනවා කියලා කිව්වට මේ කුඹුරු පසක මත පිට තියෙන කලාපය වායුගෝලීය ඔක්සිජන් ලබාගෙන යම් දුරකට ඔක්සිකාරක කලාපයක් හදනවා. අපි මේ කුඹුරු පස මත පිට තියෙන ඔක්සිකාරක කලාපයට නිකන් ඇමෝනියම් නැත්නම් නයිට්‍රජන් ඇමෝනියම් ආකාරයෙන් නඩු පොහොරක් දාපුවාම මොකද වෙන්නේ? මේ ඔක්සිකාරක කලාපයේදී ආපහු ඇමෝනියම් ඔක්සිකරණය වෙනවා. ඇමෝනියම් ඔක්සිකරණය වෙනවා නයිට්‍රේට බවට. ඊළඟට ඔය නයිට්‍රේට වලටත් අත් වෙන්නේ මෙන්න මේ ඉරණමයි. ඒ නිසා කුඹුරු පස් වලට නයිට්‍රජන් පොහොර ලබා දෙන්න ඕනන්නේ නයිට්‍රේට් ආකාරයෙන් නොවේයි ඇමෝනියම් ආකාරයෙන්. නමුත් ඇමෝනියම් ආකාරයෙන් ලබා දෙන නයිට්‍රජන් පවා පස මත පිටට දාන්න හොඳ නැහැ. ඒ වෙනුවට පසේ ගැඹුරු ස්තර සමග මිශ්‍ර කළ යුතු වෙනවා. පස මතු පිටට දැම්මොත් මොකද වෙන්නේ? නිර්වායු තත්ත්ව සමාවෙන්නේ පස මතු පිටට දැම්මොත් ඔක්සිකරණය වෙනවා නයිට්‍රේට බවට. මොකද වායුගෝලීය ඔක්සිජන් යම් දුරකට ජලයේ දිය වෙනවා. ඊළඟට පසේ පහළට ගමන් කරපුවාම ආපහු මෙයා නයිට්‍රේටේ බිඳ වැටලා අණුක නයිට්‍රජන් හානි වෙනවා. ඒකයි හේතුව. එහෙනම් මෙතන අපි කියලා තියෙනවා කුඹුරු පසකට යොදන්නේ ඇමෝනියම් ආකාරයෙන් මිසක නයිට්‍රේට් ආකාරයෙන් තමයි. ඒ වගේම පස් හා මිශ්‍ර කරන්න ඕන කියලා. නැත්තම් මේ වගේ වියෝජනය වීමේ අවදානමක් තියෙනවා. ළමයෝ අනික තමයි තනිව පොහොර යොදනවට වඩා පොහොර වර්ග කීපයක් මිශ්‍ර කරලා යොදන්න. මේක සමහර පොහොර වර්ග වලට වළංගු වෙනවා. උදාහරණයක් ගත්තොත් මේ නයිට්‍රජන් හා ෆොස්ෆරස් පොහොර වලට. මේක වළංගු වෙනවා නයිට්‍රජන් හා ෆොස්ෆරස් පොහොර වලට. වෙන වෙනම යොදනට වඩා මේ දෙක මිශ්‍ර කරලා දාපුවාම
මේ දෙන්න අතර ප්‍රතික්‍රියා සිද්ධ වෙලා මේ දෙන්නම වඩා හොඳින් ශාකවලට උරා ගන්න පටන් ගන්නවා. මේ වගේ බලපෑම් වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා කොම්ප්ලිමෙන්ටරි ඉෆෙක්ට්ස් කියලා. එක්කෙනෙක් මගින් අනික එක්කෙනාට හොඳ තත්ත්වයක් හදනවා. මේකට අපි කියනවා කොම්ප්ලිමෙන්ටරි ඉෆෙක්ට්ස් කියලා. අනික තමයි මේවා නිකම්ම පසට දාන්න එපා. ඒතර අපි කිව්වා පස කියන අතරමැදියා හරහා ගමන් කරනකොට මේවායේ කාර්යක්ෂමතාව අඩු වෙනවා. ඒ නිසා රසායනික පොහොර නැත්තම් මේ පොහොර වර්ග පසට දාන්න එපා. තනුක ද්‍රාවණ විදිහට පත්‍ර මතට දාන්න. අනික් අතට අපි පසට පොහොර යෙදිය යුත්තේ අධික වර්ෂා කාල මගහැරලා. හැබැයි ඒක කළ යුත්තේ පසේ ප්‍රමාණවත් තෙතමනයක් යටතේ. වර්ෂා කාල මගහැරිය වගේ නෙවෙයි පසේ ප්‍රමාණවත් තෙතමනයක් යටතේ තමයි මේක කරන්නේ. එහෙම නැත්නම් මේ පෝෂක වලට ශාක වලට අවශ්‍ය පරිදි ජලයේ දියවීමට නොහැකි වෙනවා. පෝෂක වලට ශාක වලට අවශ්‍ය වීම සඳහා ජලයේ දියවීමට නොහැකි වෙනවා. දැනගන්න ශාක පසෙන් ලබා ගන්නා පෝෂක ලබා ගන්නේ ජලයේ දිය වූ තත්වයට තේ බව. අනික තමයි භෝගයේ වර්ධන අවධියට ගැලපෙන විදිහට පොහොර දාන්න. දැන් උදාහරණයක් වශයෙන් වී වගාවේ කුඩා අවස්ථාවේ දානවා මඩ පොහොර. ඊළඟට එයාගේ වර්ධනයේ පසු කාලීනවල අපි දානවා ඒකට ගැලපෙන විදිහට බණ්ඩි පොහොර. අපි දාන්නේ මඩ පොහොරද බණ්ඩි පොහොරද කියන එක වගාව මත වෙනස් වෙනවා. අනික තමයි නිකම්ම ආවට ගියාට මේකට මේ හවල් පෝෂකය වුණයි කියලා එහෙම පොහොර දාන්න එපා. අපි පසහා භෝගය පරීක්ෂා කරන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට අපිට හම්බ වෙනවා මේ පෝෂක වුණයි කියලා. ඒවා විතරයි පියවන්න උත්සාහ කරන්න ඕනේ. නැතුව අනවශ්‍ය පෝෂක වලට මුදල් ගෙවලා අපි ඒවා පසට දාන එක පැත්තකින් බොරුවට මුදල් වැය කිරීමක් පමණයි. ඊළඟට වගාවට පොහොර දැම්මට මදි. හොඳින් ජල සම්පාදනය කරන්න ඕන. මොකද මේ යෙදූ පෝෂක ජලයේ දිය වෙලා ශාක මගින් අවශෝෂණය කරගන්න නම් පසේ උසස් ජල සම්පාදන තත්වයක් තියෙන්න ඕන. අනික තමයි නිකම් පොහොර වලින්ම නැත්නම් පොහොරේදී මගින් පමණක්ම සියලුම දේවල් කරන්න බෑ. ඔයා උසස් තත්ත්වයේ භෝග වගා කරන්න උසස් තත්ත්වයේ භෝග නිසි පරතරයක් සහිතව වගා කරලා ඒවට හොඳින් සාත්තු කළොත් තමයි ඔයාට පොහොර භාවිත කාර්යක්ෂමතාව ටිකක් හරි වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. අනික තමයි එකිනෙකාට නොගැලපෙන පොහොර වර්ග එකට මිශ්‍ර කරලා දාන්න එපා. මිශ්‍රණ බවට පත් කිරීමට එකිනෙක මිශ්‍ර කරන්න පුළුවන් කවුද? බැරි කවුද කියන එක අපිට ඉදිරිපත් කළා ගීහන්ස් chart කියන එක මගින්. ඊළඟට පෝෂක හා ජලය පසෙන් වාෂ්පීකරණය මගින් හානි වෙනවා. මේක වළක්වන්න පස වැහෙන දේවල් හෙවත් වසුන් යොදනවා. පසෙන් සිදුවන පෝෂක හා ජල වාෂ්පීකරණය වළක්වන්න පස වැහෙන දේවල් හෙවත් පසට අපි වසුන් යොදනවා. අනික තමයි වගාවට මුළු වගාවටම එක හා සමානව හෙවත් ඒකාකාරවයි පොහොර දාන්න. එතකොට අපිට මේ වාගේ තත්ත්වයන් දිගටම වගාවේ පවත්වා ගන්න පුළුවන්. අපි කතා කළේ කවුරු ගැනද? පොහොර භාවිත කාර්යක්ෂමතාව හෙවත් fertilizer use efficiency ගැන. ඒ යටතේ අපි කිව්වා යම් වගාවකට යෙදූ පොහොර මගින් භෝගය විසින් ඵලදායීව භාවිතා කරන ප්‍රමාණය මොකක්ද කියලා. අපිට කෘෂිකර්මයේ තුලදී ඒ නිසා මේ පොහොර භාවිත කාර්යක්ෂමතාව ඉහළ යවා ගන්න අවශ්‍ය වෙනවා. යම් ක්ෂේත්‍රයක හෝ යම් ස්ථානයක පොහොර භාවිතයේ හෝ පොහොර භාවිත කාර්යක්ෂමතාව ඉහළ යැවීමට යෙදිය හැකි උපක්‍රම අපි යෝජනා කළා. එකක් තමයි ස්ප්ලිට් ඇප්ලිකේෂන්. අනික තමයි වාෂ්පීකරණය වළක්වන්න
පසට පොහොර යොදලා හොඳින් පසට යට කරන්න. ඊළඟට පසට නයිට්‍රජන් පෝෂකය ලබා දෙනකොට කිසිම අවස්ථාවක නයිට්‍රේට් වශයෙන් දෙන්න එපා. ඒක ලබා දිය යුත්තේ ඇමෝනියම් වශයෙන්. ඒකත් පසේ යට තැන්පත් කරලා ඉන්න. නැත්තම් මේකත් පසේ ඉන්න නිර්වායු තත්ත්වයට තේ ක්‍රියාත්මක වන කට්ටිය උදුර ගන්නවා. නැත්තම් යූරියා ආදී උදුර ගන්න බලනවා. තනිතනිව පොහොර යොදනවට වඩා පොහොර වර්ග කීපයක් මිශ්‍ර කරලා යොදන්න. ඒ මගින් අපට මේ පොහොර අතර තියෙන කම්ප්ලිමෙන්ටරි ඉෆෙක්ට් කියන තත්ත්වය වැඩි කරගන්න පුළුවන්. අනික තමයි පසට දානවා වෙනුවට තනුක ද්‍රාවණ වශයෙන් පත්‍ර මත ඉස්සපුවාම වඩා කාර්යක්ෂමව ශාකය එකෙන් පෝෂක උරා ගන්නවා. අධික වර්ෂා කාල මගහැරලා පොහොර දාන්න. නමුත් ප්‍රමාණවත් තෙතමනයක් යටතේ තමයි පොහොර දාන්නේ. නැත්තම් ඒවා ශාක වලට උරා ගන්න බෑ. අධික වර්ෂා කාලවල දාපුවම පොහොර ටික ඔක්කොම හේදිලා යනවා. ඊළඟට භෝගයේ වර්ධන අවධියට ගැලපෙන විදිහට වර්ධක අවධියට ගැලපෙන විදිහට පොහොර යොදන්න. අපි කතා කළා භෝගයක වර්ධක අවධි කීපයයි. බීජ පැල අවධි, ඊළඟට වර්ධක වර්ධන අවධි, ඊළඟට ප්‍රජනක අවධිය, ඊළඟට පැසීමේ අවධිය. මේකෙන් භෝගයේ ඉන්නේ මොන අවස්ථාවේද ඒකට ගැලපෙන විදිහට පොහොර යොදන්න. ඊළඟට අපි ඉස්සෙල්ලාම හොයාගන්න එපා පෝෂක කොච්චරක් මදිද කියලා. අපි ඒ සඳහා පස හා භෝගයේ පරීක්ෂා කරනවා. ඒවට තියෙනවා සොයිල් ටෙස්ටිං. එහෙම කරලා අපි කියනවා මේ පසේ තියෙන පෝෂක ප්‍රමාණය මෙච්චරයි. මේවා මදි. භෝගයේ තියෙන ප්‍රමාණය මෙච්චරයි. මේවා මදි. එහෙනම් මේ දෙන්න එකතු කරලා හෝ මේ දෙන්න අතර අන්‍යෝන්‍යතාවය කියනොත් අපිට පුළුවන් මේක බැලන්ස් කරලා දෙන්න. ඒ නිසා අපි අනික මෙතෙන්දි වැඩිපුර වැටෙන්නෙත් නෑ. පොහොර වර්ග අඩුවෙන් වැටෙන්නෙත් නෑ. අනික වගාවට පොහොර දාන්නම බලන් ඉන්න එපා. වගාවට හරියට ජල සම්පාදනය කරන්න. නිසි ලෙස ජල සම්පාදනය කරපුවම පෝෂක විශෝධනය ආදී වළක්වා ගන්න පුළුවන්. අනික තමයි අපි වගාවට යොදාගන්නේ උසස් තත්ත්වයේ භෝග ප්‍රභේද. ඒවා නිසි පරතරයක් තියලා වගා කරපුවාම හොඳින් සාත්තු කරපුවාම හොඳ අස්වැන්නකට යන්න පුළුවන්. ඊළඟට එකිනෙක නොගැලපෙන පොහොර වර්ග එකට මිශ්‍ර කරන්න එපාලු. ඒ කියන්නේ සමහර ඒවා කුඩු, සමහර ඒවා පොහොර වර්ග කැට, එහෙම නැත්නම් මේවා අතර ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. මේ වගේ දේවල් මිශ්‍ර කරන්න එපා. ඊළඟට ශේෂ්ත්‍ර වලින් පෝෂක හා ජල වාෂ්පීකරණය වෙනවා. මේක වළක්වන්න අපි පස වැහෙන දේවල් හේවත් වසුන් යොදනවා. අවසාන වශයෙන් අපිට පුළුවන් මේ යටතේ මුළු වගාවටම එක හා සමානව සැලකිලිමත්ව පොහොර යොදන්න. හොඳයි. අපි මේ කතා කළේ මොකක් ගැනද? පොහොර භාවිත කාර්යක්ෂමතාව ඉහළ යැවීමේ උපක්‍රම ගැන. තව තියෙනවා. ශාකයේ ක්‍රියාකාරී මුල් සහිත කලාපයට පොහොර යොදන්නලු උදාහරණයක් තමයි මේ පොල් ශාකයේ තියෙන පොහොර කවය කියන එක. අපි නිකමට ඒක තෝරගත්තොත් මේ තියෙන පොල් ශාකයක් නම් මේ පොල් ශාකයේ වටා අපි කපනවනේ මේ වගේ අර්ධ ඇලියක්. කපලා අපිට පුළුවන් මේකට පොහොර දාන්න. හරිද? හැබැයි දැනගන්න මේ පොහොර දානකොට පොල් ශාකයේ වැඩිම ක්‍රියාකාරී මුල් ප්‍රමාණයක් මේ ඇලිය වෙත සැපේන පරිදි පොහොර දිය යුතුයි. සමහරු මේ ඇලිය හඳුන්වනවා පොහොර කවය කියලා. ඒ පොහොර කවය කියන අර්ධ කවාකාර ඇලියට පොහොර දාපුවම තමයි පහසුවෙන් ශාක වලට උරා ගන්න පුළුවන් වෙන්නේ. අනික තමයි තනිකර කාබනික පොහොර දාන්නත් එපා, තනිකර රසායනික පොහොර දාන්නත් එපා. මේ දෙක එකට එකතු කරලා දාන්න. ඒකට අපි කියනවා ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලිය කියලා. කාබනික පොහොර වර්ගයේදීමයි රසායනික පොහොර වර්ගයේදීමයි එක්ව සලකා බලන්න. මේ යටතේ හම්බ වෙනවා අපිට ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලිය නම් සංකල්පයක්. අපි කතා කරන්න යන්නේ අවසාන වශයෙන් ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලිය ගැන. මේකට අපි කියනවා integrated plant nutrient systems කියලා. දැන් ළමයි මෙන්න මෙහෙම දෙයක් තිබුණේ. රසායනික පොහොර හිඟවීම, මේවායේ මිල අධික වීම මේ මෑත කාලේ ආපු ප්‍රශ්න. ඒ වගේම ගොවීන් වැඩිපුර රසායනික පොහොර භාවිතා කිරීමෙන් විශාල පරිසර දූෂණයක් සිද්ධ වුණා, විශේෂයෙන්ම
වේලි කලාපීය වැව් ආශ්‍රිතව හින්දා. ඉතින් ඒ නිසා කෙසේ හෝ වේවා මෙන්න මේ ආවට ගියාට නැත්නම් ඔහේ වගාවට පෝර දාන එක වෙනුවට කිසියම් ආකාරයක ගණනය කිරීමක් කරලා අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් සැපයීමේ වැඩසටහනක් තමයි ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලිය කියන්නේ. මේ සඳහා යම් අර්ධදැක්වීමක් දීලා තිනවා. ඔබට සිද්ධ වෙනවා මේ අර්ධදැක්වීම පොඩ්ඩක් මතක තියාගන්න. අකාබනික හා කාබනික ශාක පෝෂක ප්‍රභවයන් භාවිතා කරමින් මේකට භාවිතා කරනවා සමහර වෙලාවට අකාබනික පෝෂක. ඒ වගේම කාබනික පෝෂක ප්‍රභවයන් භාවිතා කරලා පසේ සාරවත් බව, පස දිගට තියාගන්න පුළුවන් එකේවත් තිරසාර බව පවත්වා ගනිමින් භෝග නිෂ්පාදනයේ පිණිස සමාජයේ සමාජ වශයෙන් පිළිගනු ලබන හා ආර්ථිකව ඵලදායී හා සලකා බලන පරිසර තත්ත්වයන්ට ගැලපෙන ශාක පෝෂණ ක්‍රමයක්. ඒතර මේක තමයි අපිට මේ ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලිය යටතේ කියන්න තියෙන්නේ. දැන් මේකට අනුව කටයුතු කරන පුද්ගලයෙක් පළවෙනියෙන්ම ඌට කළ හැකි ක්‍රියාවක් තමයි ඔහු වගාවට හෝ වගාවන්ට මේ කාබනික හා අකාබනික කියන පොහොර වර්ග දෙක භාවිතා කරන්න පුළුවන්. හරිද? මේ දෙක භාවිතා කරලා යා කල්පනා කරනවා පසේ සාරවත් බව හා පසේ සාරවත් බව ඇත්තම සරු බව තිරසාරව පවත්වා ගන්න. තිරසාරව කියලා කියන්නේ මේක දවසකින් බිඳ වැටෙන්නේ අඛණ්ඩව හොඳට තියාගන්න. තිරසාරව පවත්වා ගන්නයි කල්පනාව. භෝග නිෂ්පාදනයේ පිණිස සමාජීය වශයෙන් පිළිගනු ලබන. ඒ කියන්නේ භෝග නිෂ්පාදනය කියලා සමාජය අනුමත කරන්නේ නැති භෝග තියෙනවා. ගංජා වගාව. ඒව කරන්නේ නැතුව සමාජීය වශයෙන් පිළිගන්න ඕන. ඒ වගේම ආර්ථිකව ප්‍රයෝජනයක් තියෙනවා. හෙවත් ආර්ථිකව ඵලදායී වෙන්න ඕන. සලකා බලන පරිසර තත්ත්වයන්ට ගැළපෙන ශාක පෝෂණ ක්‍රමයට අපි කියනවා ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලිය කියලා. ඇයි මේ වගේ ක්‍රියාවක අවශ්‍යතාව? අපි ඉස්සෙල්ලම වග බලා ගන්නවා ළමයෝ මේ සාපේක්ෂව අඩු අස්වැන්නක් ලැබෙන භෝග තියෙනවානේ. අන්න ඒ වාගේ භෝග වලට අපි කාබනික පොහොර විතරක් දාලා එදා ඇදගෙන යන්න හේවත් නඩත්තු වෙන්න විතරක් පුළුවන් වුණාට වඩා ආර්ථික අස්වැන්න ලබා ගන්න නම් මේ රසායනික පොහොරේදීම අවශ්‍ය වෙනවා. අපි ඒකයි මේ ඒකාබද්ධ පැලෑටි පෝෂණය යටතේ රසායනික පොහොර භාවිතා කරන්නේ. මොකද රසායනික පොහොර වලට පුළුවන් වෙනවා ශාක වලට ක්ෂණිකව මූලද්‍රව්‍ය පෝෂක සපයන්න. එතකොට දැන් අපි මේකට යොදාගන්නේ අඩු අස්වැන්නක් ලැබෙන භෝග නම් ඒවෙන් කිසියම් අඩු ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. ඒක ප්‍රමාණවත් නැහැ. නමුත් වඩා ආර්ථික තත්ත්වයට ළඟා වෙන්න නම් අපිට රසායනික පොහොර භාවිතා කරන්න වෙනවා. ඔන්න පළවෙනි වැදගත්කම. දෙවෙනුව තියෙනවා මේ රසායනික පොහොර හොඳයි, දාන එක හොඳයි. පෝෂක වැඩිපුර අඩංගු වෙනවා. නමුත් ඒක ද්‍රව්‍ය සේදීයාමක් හෙවත් විශෝධනයට ලක් වෙලා වාෂ්පීකරණයට ලක් වෙලා පෝෂක ශරණයට ලක් වෙලා හානි වෙන්න පුළුවන්. රසායනික පොහොර වල හොඳට පෝෂක ඇති බව තියෙන බව ඇත්තයි. ක්ෂණිකව හොඳ අස්වැන්නක් ලබා දෙන බවත් ඇත්තයි. හැබැයි ඒවා පසට දාපුවාම ඒවැය තියෙන පෝෂක හානි වෙන එකත් ඒ වගේම ඇත්තයි. ඉතින් මේක වළක්වන්න මොකද කරන්නේ? මේ රසායනික පොහොර අරගෙන සමහර කාබනික පොහොර ඒකේ කාබනික පොහොරත් එකට මිශ්‍ර කරලා දාලා රසායනික පොහොර රැකගන්නයි කල්පනාව. නැත්නම් රසායනික පොහොර වල ඵලදායීතාව පවත්වා ගන්නයි. ඉතින් මේ නිසා බොහෝම සරලව කිව්වොත් ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලිය කියලා කියන්නේ යම් වගා ක්ෂේත්‍රයක රසායනික පොහොරයි කාබනික පොහොරයි දෙකම එකට සම්බන්ධ කරලා එකම අවස්ථාවක භාවිතා කිරීමේ වැඩසටහන.
හැබැයි ඒක කරන්න අපිට යම් යම් හේතු තියෙනවා. මෙතන කියනවා රසායනික පොහොර යෙදීම අනිවාර්යයි කියලා. අද අපි කියන්නේ මේක අනිවාර්යයි කියලා. එතකොට රසායනික පොහොර භාවිතය අනිවාර්ය වුණාට ඒක මදි හන්දා වඩා ආර්ථික ආශ්‍රයයක් ලබා ගැනීමට අපි කාබනික පොහොර නැත්තම් වෙනත් ද්‍රව්‍ය වලට නැඹුරු වෙනවා. අනික රසායනික පොහොර වල පෝෂක ප්‍රතිශතය වැඩි එක ඇත්තයි. නමුත් ඒක විශෝධනය මගින් වාෂ්පීකරණය හා ශරණය වැනි උපක්‍රම මගින් ඉවත් වෙන්න පුළුවන්. එහෙම ඉවත් වෙන එක වැඩි වෙනවා තනි තනිව යොදපුවාම. ඒ නිසා අපි කරන්නේ මොකක්ද? රසායනික පොහොරයි කාබනික පොහොරයි මිශ්‍ර කරලයි වගා කරන්න යන්නේ. හොඳයි. එහෙනම් බලන්න මේ යටතේ අපි කරන IPNS ක්‍රියාවලිය හේවත් ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලිය. මෙතෙන්දී අපි උත්සාහ කරනවා භෝගය විසින් පසෙන් ලබා ගන්න පෝෂක ප්‍රමාණය විතරක් ආපහු භෝගයට ලබා දීලා සමතුලිත පද්ධතියක් හදාගන්න. ඒක හදාගන්න යොදාගෙන තියෙන උපක්‍රමය මේ බලන්න. මුලින්ම පසේ ස්වභාවිකව පවතින පෝෂක ප්‍රමාණය සොයා ගන්නවා. මේදී යම් භෝගයක් සඳහා අවශ්‍ය වන පෝෂක ඊට පසින් ලැබෙන දායකත්වය හිඟේ හා පොහොර භාවිත කාර්යක්ෂමතාව සලකනවා. දැන් මේ විදිහට අපි ඉස්සෙල්ලම හොයා ගන්නවා යම් භෝගයක් මගින් පවතින පෝෂක අවශ්‍යතාව. අපි ඒක ගණනය කර ගන්න ඕන. right? අපි ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද? පසට ස්වභාවිකව තියෙන ප්‍රමාණය, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණය, එහෙම නැත්නම් හිඟය, පොහොර භාවිත කාර්යක්ෂමතාව ආදිය ගැනයි මේ කල්පනා කළේ. මේක තමයි අපි අවශ්‍යතාව කියලා කියන්නේ. දිවෙනුව අපි කරන දේ තමයි ළමයෝ පොහොර භාවිත කාර්යක්ෂමතාව පහළ යවන්න පුළුවන් නියඟය, සෝදාපාලුව, දුර්වල ජල වහනයේ වැනි තත්ත්ව වළක්වනවා. ඒ බඳු තත්ත්ව වලින් වෙන්නේ මොකක්ද? පසේ තියෙන තවත් ලබාගත හැකි ලවණ වේ නම් ඒවා ඉවත් වෙනවා. ඔන්න ඊළඟට අපි කරන දෙයක් තියෙනවා. දැන් තනිකරම රසායනික පොහොර දැම්මොත් ඒවායේ පෝෂක තිබ්බට සේදී යනවනේ. තනිකරම කාබනික පොහොර තිබ්බොත් ඒවායේ පෝෂක ඔක්කොම තියෙනවා ඇත්තයි. නමුත් තියෙන්නේ පොඩි ප්‍රමාණවලින්. හොඳම දේ මොකක්ද? මේ දෙක සම්බන්ධ කරන එක. ඒක තමයි මේ කරලා තියෙන්නේ. අංක 3 කාබනික හා රසායනික පොහොර මිශ්‍රණ යෙදීම. මේදී රසායනික පොහොර මගින් භෝගයට ක්ෂණිකව පොහොර සපයන අතර කාබනික පොහොර මගින් පෝෂක රඳවා ගැනීමක් හා භාවිත කාර්යක්ෂමතාව ඉහළ යනවා. රසායනික පොහොර ටට්ටක් ගාලා තියෙන පෝෂක ග්‍රහණය කරගන්නවා. කාබනික පොහොර පෝෂක රැඳීමට ආධාර වෙනවා. එතකොට මේ සඳහා අපට පුළුවන් කැටයන් හුමාරු ධාරිතාව යම් අගයක් දක්වා අඩු කරන්න. එහෙම නැත්නම් විශෝධනය නැත්නම් ද්‍රව්‍ය සේදී යාම යම් අගයක් දක්වා වැඩි කරන්න පුළුවන්. ඔය අපි කතා කළේ පොහොර භාවිත කාර්යක්ෂමතාව වැඩි කරගන්න ආකාර පිළිබඳව. ඒ වගේම ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලිය integrated plant nutrient systems යටතේ වැඩ කරන විදිය. මේක ප්‍රායෝගිකව කරනවා නම් මෙන්න මෙහෙම කරත හැකි. මේක පොඩි පද්ධතියක් වශයෙන් අපි කරන්නේ ළමයි. නිකන් අහන්න පුළුවන් මොකක් හරි වගාවකට අපි වගා ශාස්ත්‍රයේ කොහොමද ඔබ ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ කියලා. අපි මුලින් දුන්න මේ ඒකාබද්ධ පැලෑටි පෝෂණ ක්‍රියාවලියට අර්ථ දැක්වීම. ඊළඟට අපි දක්වන්න ඕන කොහොමද මේක අපි ගලපගන්නේ මෙතෙන්ට කියලා. ඉතින්දී ඉස්සෙල්ලාම අපි කරන්නේ පසේ තියෙන භෝගය පරීක්ෂා කරලා බලලා මේ භෝගයට පෝෂක කොච්චරක් ඕනද හේවත් අවශ්‍යතාව ගණන් හදාගන්නවා.
මෙන්න මෙච්චරක් ඕන. ඊළඟට දෙවනුව අපි බලනවා මෙච්චර ප්‍රමාණයක් අපිට ඕන නම් මේක නම් භෝගයේ සම්පූර්ණ අවශ්‍යතාව දැනටම ස්වභාවිකව කොච්චරක් ඉන්නවද කියලා බලනවා. ස්වභාවිකව කොච්චරක් මේ පසේ වාසය කරනවද? නැත්තම් කොච්චරක් පෝෂක මේ පසේ තියෙනවද? පසේ කලිලවල කොච්චරක් ඉන්නවද? පාංශු ද්‍රාවණයේ කොච්චරක් ඉන්නවද? කාබනික ද්‍රව්‍ය වලින් කොච්චරක් ගන්න පුළුවන්ද? වල්පැල ආදී විනාශ වීමෙන් කොච්චරක් ලැබෙනවද? ඒ වගේ ලබා ගන්නවා. එතකොට අපිට ගණන් හදාගත්ත හැකි පිටින් යොදන්න වෙන්නේ මොකක්ද? භෝගීය අවශ්‍යතාව මේකෙන් අඩු කරන්න ස්වභාවිකව පවතින ප්‍රමාණය. අපිට මේ මගින් ලබා ගන්න පුළුවන් යෙදිය යුතු ප්‍රමාණය. පොහොර යටතේ යෙදිය යුතු ප්‍රමාණය හොයා ගන්න පුළුවන්. ඔයා කළ යුත්තේ මෙන්න මේ යෙදිය යුතු ප්‍රමාණය පොහොර භාවිත කාර්යක්ෂමතාව උඩ යට මාරු කරලා ಗುಣ කරපුවාම අපට භෝගයට අවශ්‍ය වන පෝෂක ප්‍රමාණය හොයා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි ඒ සමග අංක 7 පාඩම ශාක පෝෂණය කියන ඒකකේ අංක 7 පාඩම හෙවත් මේ පාඩම නිමා කරනවා. ඉතින් ඒ නිසා අපි මේ වාගේ තවත් වැඩසටහනකින් ඔබත් සමග මුසු වන බලාපොරොත්තු වෙමින් අපි සමුගන්නවා. එහෙනම් පාඩම නිමා කරනවා. ආයිබෝවන්.